අද අපි කතා කරන්න යන්නේ quality control and control charts කියනවා ගැන. ඒකේ බේසික් ටිකක් කතා කරලා ඊළඟ වීඩියෝ එකේදී අපි වැඩිපුර මේ control charts ගැන කතා කරන්න යන්නේ. මේ වීඩියෝ එකෙන් අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මේ quality control කියන්නේ මොකක්ද? ඒ වගේම quality tools කියන්නේ මොනවද? statistical process control කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් SPC කියන්නේ මොකක්ද? quality measures මොනවද? ඒ වගේම control charts වලට පොඩි ප්‍රවේශයක් ගන්නවා මේ වීඩියෝ එකේදී. හරි. අපි මුලින්ම බලමු quality control කියන්නේ මොකක්ද කියලා. මුලින්ම මෙන්න මේ quality කියන වචනේ තේරුම දැනගන්න ඕනේ. quality කියලා කියන්නේ fitness for use. ඒ කියන්නේ පාවිච්චි කරන්න තියෙන සුදුසු බව. තමයි quality කියලා කියන්නේ. quality characteristic ගත්තොත් ඒ කියන්නේ අපි මොකක් හරි දැන් පාවිච්චි කරන භාණ්ඩයක හෝ සේවාවක quality කියලා අපි අර්ථ දක්වන්නේ මොනවද කියලා බැලුවොත් ඒක ප්‍රධාන වශයෙන් අපි පාවිච්චියට ගන්න භාණ්ඩයක්ද එහෙම නැත්නම් පාවිච්චියට ගන්න සේවාවක්ද කියන එක මත රඳා පවතිනවා. products වලට භාණ්ඩ වලට අපි පාවිච්චි කරන භාණ්ඩ වලට quality කියලා අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ ඒක performance එක, features, reliability, durability, aesthetic, safety වගේ ඒවා තමයි quality characteristic කියලා product එකකට ගන්නේ. ඒ වගේම අපි පාවිච්චි කරන සේවාවන් වලට සර්විසස් වලට සාමාන්‍යයෙන් quality කියන එක අර්ථ දක්වන්නේ ඒකට යන time එක, completeness එක, consistency, accessibility, ඒ වගේම accuracy. accuracy වැඩි නම් ඒකේ quality එක වැඩි කියනවා. ඒ සේවාව දෙන්න යන කාලය අඩු නම් ඒකට quality එක වැඩි කියලා කියනවා. ඒ වගේ characteristics වලින් තමයි අපි මේ quality කියන එක අර්ථ දක්වගන්නේ. අපි quality tools ගැන කතා කරොත් quality tool එකක් අපි පාවිච්චි කරන්නේ මොකක් හරි quality problem එකක් අඳුර ගන්න. ඒ කියන්නේ quality එකේ තියෙන මොකක් හරි දෝෂයක් නිවැරදිව හඳුනා ගන්න තමයි මේ quality tools කියන ඒවා අපි පාවිච්චි කරන්නේ. quality tools වර්ග හතක් තියෙනවා. අපි කතා කරන පළවෙනි එක තමයි process flow chart, දෙක fishbone diagram, තුන check sheet, හතර Pareto chart, පහ histogram, 6 scatter diagram. අපි මෙන්න මේ 6 ගැන කෙටියෙන් කතා කරලා අපට ඊටමත් වැදගත් වෙන්නේ මේ 7 වෙනි එක control charts කියන එක. ඒක අපි දීර්ඝ වශයෙන් කතා කරමු. මුලින්ම මේ process flow chart ගැන බැලුවොත් මේ තියෙන සාමාන්‍ය process flow chart එකක template එක. සාමාන්‍ය start end කියලා දෙකක් තියෙනවා. මේ rectangle shapes වලින් අපි process steps තමයි ලියන්නේ. decision එකක් මේ වගේ diamond head එකකින් අර්ථ දක්ව ගන්නවා. ඒ වගේම මෙන්න මේ arrows වලින් කියන්නේ transportation. ඒ වගේ transportation කියන්නේ process එක යන පිළිවෙල. fishbone diagram එක ගත්තොත් මේ තියෙන සාමාන්‍ය දල වශයෙන් තියෙන fishbone diagram එක. ඒකේ මෙන්න මේ මෙතෙන් අපි දාන්නේ problem statement එක. එහෙම නැත්නම් අපට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ ඇති වෙන්න හේතු වුණු ප්‍රධාන සාධක ටික තමයි මේ man, material, environment, method, machine වගේ අපට පෙළගස්ස ගන්න පුළුවන් මේ problem එක ඇති වෙන්න බලපාන ප්‍රධාන සාධක ටික. අපි machine කියන එක ගත්තොත් මේ machine කියන branch එක යටතේ මේ machine වලින් මේ problem එක ඇති වෙන්න ආපු causes ටික තමයි මේ තියෙන්නේ. filing cabinets කියන්නේ දැන් මෙතන ආවිලා තියෙන problem එක තමයි difficulty on locating a drawing කියන එක. මේ machine යටතේ මේ problem එක ඇති වෙන්න බලපාපු සාධක ටික තමයි මේ තියෙන්නේ. filing cabinets, no tagging machine to create standard labels, cabinets are scattered. ඊපස්සේ ඒ සාධක වලට හේතුණු තවත් ඒවා තියෙන පුළුවන්. මේ filing cabinets වලට හේතුණු තව ඒවා තමයි මේ too high, not clearly labeled කියන ඒවා. ඒ වගේ branches වලට එක දිගට මේව කඩ යන්න පුළුවන්. අපි ප්‍රධාන වශයෙන් branches අපි කතා කරන්නේ මේ machine, method, material, man කියන මේ 4M කියන එක විතරයි. මේ environment කියන එක අපි වැඩි කතා කරන්නේ නැහැ. මේක යටතේ උනට environment කියන එකත් ගන්න පුළුවන්. ඒ වගේ මේ වගේ තව සාධක ඕන නම් අපිට ගන්නත් පුළුවන්. මේක තමයි දල වශයෙන් fishbone diagram එක. ඊළඟට check sheet එක. මේ check sheet එක අපි පාවිච්චි කරන්නේ quality problem එකක් සම්බන්ධයෙන් තියෙන data extract කරන්න. දත් extract කරන්න විතරයි මේ check sheet එක අපි
පාවිච්චි කරන්නේ. මේ චෙක් ෂීට් එකකින් පස්සේ මේ චෙක් ෂීට් එක අපි පාවිච්චියට ගන්නවා පැරටෝ chart එකක් ඒ වගේම හිස්ටෝග්‍රෑම් එකක් ඇඳගන්න. මුලින්ම මේ චෙක් ෂීට් එක යොදාගන්නේ දත්ත ටික එක්ස්ප්‍රෙස් කරගන්න විතරයි. මේ චෙක් ෂීට් එක උපයෝගී කරගෙන අපි ඊළඟට කතා කරන පැරටෝ chart එකයි හිස්ටෝග්‍රෑම් එකයි අදින්න මේ චෙක් ෂීට් එක තමයි උපයෝගී වෙන්නේ. මේ චෙක් ෂීට් එක ගැන බැලුවොත් මේක data ටික collect කරලා තියෙන්නේ මේ තියෙන්නේ ඇති වුණු දෝෂ ටික. wrong orders, reworked orders, late deliveries, shipping damage, late payments කියන මේ තමයි ඇතිවෙච්ච දෝෂ ටික. මේ තියෙන්නේ week එකක් පුරාවට දවස් 7 දී මේ දෝෂ මොන වගේ දවස්වලද කොච්චර ප්‍රමාණයකින් ඇති වුණාද කියන එක තමයි මේ tally marks වලින් දාලා තියෙන්නේ. එතකොට මේ check sheet එකෙන් අපිට බලන්න පුළුවන් එක දෝෂයක් සතියක් පුරා කොච්චර වතාවක් ඇති වෙලා තියෙනවද කියලා. ඒ වගේම දවසක් ඇතුළතදී වෙන වෙනම ওই දෝෂ ටික ගත්තොත් ඒ දෝෂවල කොච්චර ප්‍රමාණය ඇති වුණාද කියලා මේ දවසක් ඇතුළතදී වෙනම ටෝටල් එක ගන්නත් පුළුවන්. ඒක තමයි මේ චෙක් ෂීට් එකේ තියෙන විශේෂත්වය. ඊළඟට පැරටෝ chart එක ගත්තොත් මම කිව්වා කලින් පැරටෝ chart එක ඒ වගේම හිස්ටෝග්‍රෑම් එක අඳින්න අපි චෙක් ෂීට් එක තමයි උපයෝගී කරගන්නේ කියලා. මේ පැරටෝ chart එක අඳිද්දී වැදගත් වෙන ලක්ෂණ කීපයක් තියෙනවා. ඒක තමයි මේ පැරටෝ chart එක අඳින ගණන්දී අපි frequency වැඩි එකේ ඉඳන් අඩු වෙන පිළිවෙලට තමයි මේ පැරටෝ chart එක අඳින්නේ. මම මේ කිව්ව කලින් පෙළගස්ස ටික මෙන්න මේ දෝෂ ටික පැරටෝ chart එකකින් ඇන්දොත් මේ දෝෂවල වැඩියෙන්ම ඇති වෙලා තියෙන දෝෂ. එහෙම නැත්නම් frequency වැඩිම එක තමයි මුලින්ම ලකුණු කරන්නේ. ඒ කියන්නේ ඒකේ භායක තමයි උසම භායක. ඒ වගේ අඩු වෙන පිළිවෙල frequency අඩු වෙන පිළිවෙලට තමයි ලකුණු කරන් යන්නේ. ලකුණු කරන් ගිහිල්ලා මේ අද කියන වෙනත් දෝෂ කියන එක තමයි අන්තිමට දාන්නේ. මේ පැරටෝ chart එක දිහා බැලුවට පස්සේ පේනවා මේ පැරටෝ chart එකෙන් ලේසියෙන් අඳුර ගන්න පුළුවන් වැඩිම frequency එක යටතේ ඇති වෙලා තියෙන දෝෂ. මේ වැඩිම frequency එකකින් ඇති වෙලා තියෙන දෝෂ තමයි මේකෙන් අඳුර ගන්න පුළුවන්. හැබැයි මේ පැරටෝ chart එකෙන් අඳුර ගන්න බෑ. ඊට වැදගත් දෝෂ මොනවද කියලා අඳුර ගන්න බෑ. මේ calibration මේ පැරටෝ chart එක යටතේ නම් මේ උදාහරණය යටතේ නම් මේ calibration equipment එකේ තමයි වැඩිම දෝෂ සංඛ්‍යාවක් වෙලා තියෙන්නේ. අපි සලකපු කාලය තුල මේ calibration equipment කියන දෝෂය තමයි වැඩිම frequency එකක් තියෙන. එහෙම නැත්නම් වැඩිම වාර ගණනක් ඇති වෙලා තියෙන්නේ. ඒ වුණාට අපිට කියන්න බෑ මේ calibration equipment කියන එක තමයි වැදගත්ම දෝෂය කියලා. සමහර විට මේ environment කියන එක එහෙම නැත්නම් calibrator කියන එක වෙන්න පුළුවන් වැදගත්ම defect එක. එහෙම නැත්නම් දෝෂය. මේ පැරටෝ chart එකෙන් පෙන්නන්නේ වැදගත්ම කියන එක නෙවෙයි. ඉතා නිරන්තරයෙන්ම ඇති වෙලා තියෙන දෝෂය. ඒ වගේම නිරන්තරයෙන්ම ඇතිලත් වෙන දෝෂ නෙවෙයි බොහෝ වෙලාවට මිල අධික වෙන්නේ. අපි දෝෂයක් ඇති වුණාට පස්සේ ඒක හරි ගස්සා ගන්න යන වියදමක් තියෙනවා. ඒ වියදම වැඩි වෙන්නේ බොහෝ වෙලාවට මේ වැඩිපුරම ඇති වෙලා තියෙන දෝෂ නෙවෙයි. ඒ කියන්නේ the most frequent problems are not always the most costly. මොකක් හරි අපි ප්‍රොඩියුසර් කෙනෙක් ඉතා වැඩියෙන්ම එනම් frequency එක වැඩියෙන් ඇති වෙලා තියෙන ප්‍රොබ්ලම් එක නිවැරදි කරන්න යන වියදමක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් මේ calibration හිතමු අපි මේ calibrator කියන එක තමයි හරි ගස්සන්න වියදම් වැඩියෙන් යන්නේ මේක හරි ගස්සන්න. මේක ඒ වුණාට වියදම් වැඩියෙන් යන්නේ නැහැ. සප්ලයි ප්‍රොඩියුසර් කෙනෙක් මේක හරි ගස්සලා ඒ වුණාට වැඩක් නැහැ. මේක හරි ගස්සුවට වඩා මේක හරි ගස්සුවාම යන වියදමට වඩා වැඩි වියදමක් යනවා මේක හරි ගස්සන. ඒකින්ද අපි නිවැරදි කරන්න ඕන කන්සර්න් කරන්න ඕනේ මෙන්න මේ calibrator කියන එක. පැරටෝ chart එකේ තියෙන එක disadvantage එක තමයි ඒක. මේක most important defects identify කරන්නේ. හැබැයි frequently ඇති වෙන defects තමයි identify කරන්නේ. ඒ වගේම අපි දැනගන්න ඕනේ most frequent problems නෙවෙයි වැදගත් වෙන්නේ හරි ගස්සන්න most costly problems තමයි අපි හරිනම් හරි ගස්ස ගන්න ඕනේ. histograms දිහා බැලුවොත් මේ histogram එකත් අර වගේ check sheet එකකින් දත් අරගෙන තමයි හරි ගස්ස ගන්න යන්නේ. මේ histogram කියලා කියන්නේ frequency distribution එකක්. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ distribution එකේ shape එක, central tendency එක, ඒ වගේම variability එක. shape එක කියන්නේ මේ දත් කොයි ආකාරයකටද හැසිරලා තියෙන කියන එක. shape එක කියන්නේ මේ histogram එකේ නම් මෙන්න මේක.
ඒ වගේම මේ හිස්ටෝග්‍රෑම් එකේ නම් ෂේප් එක කියන්නේ මේ දත්ත හැසිරෙලා තියෙන ආකාරය මෙන්න මේක. සෙන්ට්‍රල් ටෙන්ඩන්සි කියන්නේ සෙන්ට්‍රල් ටෙන්ඩන්සි එකට තව නමක් කියනවා ස්කියුනස් කියන එක. ඒකෙන් කියන්නේ අපි මොකක් හරි ඩිස්ට්‍රිබියුෂන් එකකින් මධ්‍යන්නේ. එහෙම නැත්නම් මීන් එක වටා කොයි විදිහටද දත්ත ටික තියෙන්නේ කියලා තමයි සෙන්ට්‍රල් ටෙන්ඩන්සි එකෙන් කියන්නේ. අපි මෙන්න මේ හිස්ටෝග්‍රෑම් එක ගත්තොත් අපි හිතමු මේකේ මීන් එක මේ 10 කියලා. බලන්න දැන් මේ 10 වටේට සමාන විදිහට තමයි මේ දත්ත ටික එක්රැස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක හරියටම මීන් එක මත සෙන්ට්‍රල් ටෙන්ඩන්සි එකක් තියෙනවා, ස්කියුනස් එකක් නැහැ. අපි මෙන්න මේ chart එක දිහා බැලුවොත් ඒකෙත් අර වගේ මීන් එක 10 එක වටේ සමාන විදිහට ওই දත්ත ගොඩ ගහිලා තියෙනවා. හැබැයි අපි මෙන්න මේ left skewed කියන graph එක ගත්තොත් histogram එක මේකේ අපි mean එක සාමාන්‍ය මෙන්න මේ වගේ මැදගයක් තියෙන්නේ. මේක තමයි mean එක. හැබැයි mean එක දෙපැත්තට සම්මිතික වෙන විදිහට නෙමෙයි මේ දත්ත එක්රැස් වෙලා තියෙන්නේ. මේ mean එකෙන් දකුණු පැත්ත දත්ත ටික වැඩි, වම් පැත්තේ frequency අඩු දත්ත ටිකක් තියෙනවා. මේකේ මෙන්න මේ අඩු පැත්තට අපි කියනවා සාමාන්‍යයෙන් tail එක. මේ tail එක තියෙන්නේ මෙන්න මේ අක්ෂයේ නෙගටිව් පැත්තට හින්දා අපි මේකට තානමක් කියනවා negatively skewed කියලා. ඒ වගේම තමයි මේකෙත් මේ tail එක මේ axis එකේ positive පැත්තට තියෙන හින්දා අපි මේකට තානමක් කියනවා positively skewed කියලා. ඒක තමයි central tendency එහෙම නැත්නම් skewness එක කියන්නේ. variability කියන්නේ mean එක වටා දත්ත කොච්චර පරාසයකට විහිදිලා තියෙනවද කියලා. මේක ගත්තොත් මේ හිස්ටෝග්‍රෑම් එක ගත්තොත් මේ 10 වටා ඉතා කුඩා ප්‍රදේශයක තමයි මේ දත්ත ටික විසිරලා තියෙන්නේ. ඒකට small variability එකක් තියෙනවා කියලා අපි කියනවා. මේ graph එක ගත්තොත් මේ 10 වටා ඉතා වැඩි range එකක මේ දත්ත ටික විසිරලා තියෙනවා. ඒකට අපි කියනවා large variability එකක් තියෙනවා කියලා. ඊළඟට scatter diagrams ගැන කතා කරොත් scatter diagram එකකින් ප්‍රධාන වශයෙන් අපට පෙන්වන්නේ මූලික වශයෙන් යම් variables දෙකක් අතර තියෙන සම්බන්ධය. යම් variable එකක් අනිත් එකට ඍජුව බලපානවද කොහොමද බලපාන්නේ කියන එක තමයි මේ scatter diagram එකකින් අපට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ scatter diagrams ටිකක් දීලා තියෙනවා. අපි බලමු මේ scatter diagrams බලලා මේ variables දෙක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. මේ scatter diagram එකේ x අක්ෂයෙන් එක variable එකක් තියෙන්නේ, y අක්ෂයෙන් තව variable එකක් තියෙනවා. මෙන්න මේ පළවෙනි diagram එක දිහා බැලුවොත් අපිට පේනවා x වැඩි වෙනවත් එක්ක y වැඩි වෙලා තියෙනවා මේ scatter points අනුව. ඒ කියන්නේ මේ x වැඩි වීම ඍජුව බලපාලා තියෙනවා y අක්ෂයේ variable එක වැඩි වීම. ඒකට අපි කියනවා positive correlation එකක් තියෙනවා කියලා. x වැඩි වෙනකොට y වැඩි වෙනවා. ඒ වගේම අපි මෙන්න මේ graph එක scatter diagram එක දිහා බැලුවොත් ඒකෙන් පේනවා x වැඩි වෙනකොට y අක්ෂය ඔස්සේ තියෙන variable එක අඩු වෙලා තියෙනවා. x වැඩි වීමත් එක්ක y අක්ෂයේ තියෙන variable එක අඩු වෙලා තියෙනවා. ඍජු අඩු වීමක් අපිට පේනවා, පැහැදිලි අඩු වීමක්. ඒකට අපි කියනවා negative correlation එකක් තියෙනවා කියලා. මේ graph එක දිහා බැලුවොත් මේකෙන් x වැඩි වීමත් එක්ක y වැඩි වෙලා තියෙනවා කියලා පේනවා. ඒ වුණාට මේ scatter points දිහා බැලුවොත් අපිට පේනවා x මතම විතරක් නෙවෙයි මේ y රඳා පවතින වෙන ඒවත් මත රඳා පවතිනවා කියලා අපිට තේරෙනවා. මොකද මේ scatter points ඍජුව මේ රේඛාව ඔස්සේ යන්නේ කලින් ඒව වගේ පොඩ්ඩක් විසිරිලා තියෙනවා. ඒකට අපි කියනවා possible positive correlation එකක් කියලා. ඒ වගේම මේ scatter diagram එක බැලුවොත් ඒකෙන් x වැඩි වීමත් එක්ක y අඩු වෙලා කියලා අපිට පේනවා. ඒ වුණාට x මත විතරක්ම නෙවෙයි y රඳා පවතින්නේ. ඒකට අපි කියනවා possible negative correlation එක කියලා. මේ මැද තියෙන scatter diagram එක බැලුවොත් මේ scatter points විසිරලා තියෙන ආකාරය අනුව x හා y අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා අපිට පේනවා. ඒකට අපි කියන්නේ no correlation කියලා.
ඊළඟට අපි control charts ගැන කතා කරන්න යන්නේ. ඊට කලින් වැදගත් වෙන කරුණු ටිකක් තියෙනවා. ඒ ටික අපි මුලින් කතා කරලා ඉමු. පළවෙනි එක තමයි මේ statistical process control කියන එක. එහෙම නැත්නම් SPC කියන එක. statistical process control කියන එකක් අපි පාවිච්චි කරන්නේ මොකක් හරි process එකක් monitor කරන්න. එහෙම නැත්නම් ඒ process එක අපට ඕන විදිහට function වෙන්නේ නැද්ද කියලා බලා ගන්න තමයි මේ SPC කියන ක්‍රමය අපි පාවිච්චි කරන්නේ. අපි ගත්තොත් සාමාන්‍යයෙන් statistical process control එකක් කරන්නේ මොකක් හරි අපි නිෂ්පාදනය කරන භාණ්ඩ population එකක් තියෙනවා නම් ඒකෙන් subset එකක් වෙනම sample විදිහට අරගෙන ඒ sample කිහිපයක් අරගෙන ඒ sample තමයි මේ statistical process control කියන එකට භාජනය කරන්නේ. එහෙම බලලා තමයි මේ population එක ගැන idea එක ගන්න. ඊළඟට variability කියන එකක් අපි කතා කරනවා. මේ variability කියලා කියන්නේ අපි දන්නවා ඕනම භාණ්ඩ දෙකක් එකම විදියට හැදුවට ඒ භාණ්ඩ දෙක කවදාවත් identical වෙන්නේ නැහැ. හැම අතින්ම එක හා සමාන වෙන්නේ නැහැ. ඒකට තමයි මේ variability කියලා කියන්නේ. Exact identical items cannot be found. ඒක තමයි variability කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් variability වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි random variability අහඹු කියන අර්ථය. අනිත් එක තමයි unique variability. යම් එකකට විශේෂිත වූ කියන අර්ථය. random variability ගැන කතා කරොත් මේවා natural occurrences. ඒ කියන්නේ ස්වභාවිකව ඕනම production process එකක ඇති වෙන්න පුළුවන් ඒවා. ඒ ස්වභාවික ඇති වෙන්න පුළුවන් ඒවා අපිට කවදාවත් මග හරව ගන්න බෑ. ඒ variability කියන එක නැති කර ගන්න බෑ. ඒක ස්වභාවයෙන් එන දෙයක්. සාමාන්‍ය උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ random variability equipment මත රඳා පවතිනවා, machinery මත රඳා පවතිනවා, system එක මත රඳා පවතිනවා. ඒ random variability කියන ඒවා අපිට avoid කරගන්න බෑ. ඒවා unavoidable. අනිත් එක තමයි මොකක් හරි production process එකක තියෙන්නේ මේ unique variability කියන එක. unique variability කියන ඒවා අපිට identify කරගන්න පුළුවන්. ඒ වගේම අපිට unique variability කියන එකක් නිවැරදි කරගන්නත් පුළුවන්. මේකට සමාන උදාහරණ ටිකක් ගත්තොත් improperly adjusted machines. මේ improperly adjusted machines එකෙන් මොකක් හරි variability එකක් ඇති වෙනවා නම් මේ machines හදාගෙන අපිට ඒ variability එක නැති කරගන්න පුළුවන්. operator errors, defects in raw materials. ඔය කියන ප්‍රශ්න ටික හදාගත්තොත් මේ unique variability කියන එක අපිට නැති කරගන්න පුළුවන්. මේ variability වර්ග දෙකෙන් random variability කියන එක නැති කරගන්න බෑ. හැබැයි unique variability කියන එක නැති කරගන්න පුළුවන්. අපේ SPC එහෙම නැත්නම් statistical process control එකේ goal එක වෙන්නේ මෙන්න මේ variability කියන process එකේ variability කියන එක නැති කරගන්න එක. අපි දන්නවා දැන් random variability නැති කරන්න බෑ කියලා. ඒ කියන්නේ මෙන්න මේ SPC එකෙන් විශේෂයෙන් කරන්නේ මෙන්න මේ unique variability කියන එක නැති කරන්න උදව් වෙන එක. ඊළඟට කතා කරොත් quality measures. quality measure එක වර්ග දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි attribute එක. අනිත් එක තමයි variable measure එක. අපි මුලින් කතා කරමු attribute එකක් කියන්නේ මොකක්ද කියලා. attribute එකක් කියන්නේ මොකක් හරි product characteristic එකක්. මොකක් හරි product එකක තියෙන ලාක්ෂණිකයක්. මොකක් හරි ගත්තොත් අපි color එක, texture එක, shape එක. ඒවා තමයි සාමාන්‍යයෙන් products වලට තියෙන characteristics. ඒක තමයි attribute එකක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් attribute එකක් evaluate කරනකොට discrete responses එන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් මේකට හරි color එක තියනවද නැද්ද? එක්ක තියෙනවා, එක්ක නැහැ. එක්ක yes, එක්ක no. discrete responses තියෙන්නේ. ඒ කියන්නේ responses නිශ්චිත ගානක් තියෙන්නේ එක්ක yes, එක්ක no. responses දෙකයි. ඒ වගේම අපි ගත්තොත් මොකක් හරි product එකක් හොඳද නරකද? හොඳද, good, ද නරකද, bad. responses දෙකයි තියෙන්නේ. ඒවා discrete responses. ඒවට තමයි අපි සාමාන්‍යයෙන් attribute එකක් කියලා කියන්නේ. variable measure එකක් කියලා කියන්නේ අපි continuous scale එකේ measure කරන characteristic එක. උදාහරණයක් වශයෙන් ගත්තොත් මොකක් හරි product එකක තියෙන length එක. ඒ length එකට අපිට කියන්න බෑනේ length එක years ද no ද කියලා. length එක අපි මනින්න ඕන හරි මිනුමට. ඒ වගේම time එක, temperature එක. ඒවා තමයි variable measures. variable measure එකක් ගත්තොත් ඒවා
accurate මේ attributes වලට වඩා attribute එකෙන් කරන්නේ හොඳද නරකද කියන එක විතරයි yes ද no ද good ද bad ද ඒ වගේ විතරයි කියන්නේ. හැබැයි variable measure එකෙන් හරි මිනුමට ඒක මනිනවා. ඒ හින්දා it is more accurate rather than attribute measures. ඊළඟට දැන් අපි control charts ගැන කතා කරමු. What is a control chart? Control chart එකක් කියන්නේ මොකක්ද? Control chart එකක් කියන්නේ මොකක් හරි quality characteristic එකක් sample number එක නැත්තම් time එකට එරෙහිව ප්‍රස්ථාරගත කිරීම. ඒක තමයි control chart එක කියලා කියන්නේ. අපි පස්සේ control charts වලට උදාහරණ කරමු ඊළඟ videos වල. දැන්ට මේ control chart එක මොකක්ද කියන්නේ ඒක හරියට අවබෝධ කරගන්න. ඊළඟ එක තමයි where control charts are used. සාමාන්‍යයෙන් production process එක මොන වගේ තැන්වලදීද මොන වගේ අවස්ථාවලදීද control charts use කරන්නේ? සාමාන්‍යයෙන් ඒවා use කරන්නේ critical points වල. ඒ කියන්නේ process එක out of control යන්න පුළුවන් කියලා වඩාත්ම ඉඩ ඇති තැන්වල තමයි මේ control chart එකක් use කරලා ඒක මග හරවගන්නේ. At critical points where there is a tendency for the process to go out of control. උදාහරණයක් ගත්තොත් මොකක් හරි raw material එකක් අපි production එකට ගන්න අවස්ථාවේදීම ආරම්භයේදීම අපි quality check එකක් කරනවා. ඒ මොකද quality check එක නොකර ඒක දිගටම කරන් ගිහලා පස්සේ raw material එක හොඳ නැහැ කියලා තීරණය කරොත් අපිට මුළු process එකම ආයේ නවත්තන්න වෙනවා. ඒක critical point එක. ඒ හින්දා ඒ වෙලාවේදී control chart එක use කරගෙන quality එක measure කරනවා. උදාහරණයක් ගත්තොත් ගිල අධික process එකක්. එහෙම නැත්නම් නැවත සිදු කර නොහැකි process එකක් කරන්න කලින් අපි control chart use කරලා quality check එකක් කරනවා. තවත් අවස්ථාවක් ගත්තොත් යම් භාණ්ඩයක් assembly කරන්න කලින් එහෙම නැත්නම් paint කරන්න කලින් quality check එකක් කරනවා. control chart use කරගෙන. මොකද painting කරද්දී මොකක් හරි දෝෂයක් තියෙනවා නම් ඒක paint එකට නැකෙන්න පුළුවන් හින්දා ඒ වගේ අවස්ථාවකදී ඊට කලින් control chart එක use කරලා quality check එකක් කරගන්න. තවත් එකක් තමයි final product එක ship කරන්න කලින්. ඔයි වගේ ඔය උදාහරණ ටිකක් විතරයි මේ critical points වලට. ඒ වගේ critical points වල මේ control charts use කරනවා. control charts ගැන කතා කරද්දී මේ center line එකක් කියන්නේ මොකද්ද? control limits කියන්නේ මොකද්ද කියලා අපි දැනගෙන ඉන්නවා. control limits ගත්තොත් control limit දෙකක් තියෙනවා. එකක් තමයි upper control limit එක, එහෙම නැත්නම් UCL එක. අනිත් එක තමයි lower control limit එක, එහෙම නැත්නම් LCL කියන එක. center line එක කියන්නේ සාමාන්‍යයෙන් ඒ quality characteristic එකේ average එක, එහෙම නැත්නම් mean. මේ upper control limits, lower control limits අපි කොහොමද තීරණය කරන්නේ? එහෙම ඒ අපි සාමාන්‍යයෙන් තීරණය කරන්නේ process එක control chosen such that the process is in control if the process is in control nearly all of the sample points fall between them. ඒ කියන්නේ මේ control limit එක තෝරගන්නේ අපි හිතනවා මේ process එක control වෙලා නම් ඒ අවස්ථාවේ අපි ඒ ගන්න points ටික මේ upper control limit එකයි lower control limit එකයි ඇතුළත වැටෙන්න ඕනේ. If the process is in control, nearly all of the sample points fall between them. එහෙම වෙන විදිහට තමයි මේ upper control limit එකයි lower control limit එකයි අපි තෝරගන්නේ. අපි බලමු දැන් control limits දෙක කොහොමද mathematically ගන්න කියලා. අපි ගන්නවා මොකක් හරි quality characteristic එක W කියලා. අපි කලින් slide එකේ කතා කරා quality characteristics මොනවද කියලා. products වලට වෙනමයි services වලට වෙනමයි කතා කරා. අපි ඒ වගේ මොකක් හරි quality characteristic එකක් ගමු W කියලා. ඒ sample එකේ mean එක ගන්නවා. ඒ quality characteristic එකේ mean එක මම mu W කියලා ගන්නවා. ඒ වගේම standard deviation එකේ quality characteristic එකේ sigma W කියලා ගන්නවා. මෙහෙම වෙද්දී upper control limit එක සමාන වෙනවා mu W ධන k වාරයක් sigma W. center line එක වෙන්නේ mu W mean එකමයි. lower control limit එක සමාන වෙනවා mu W ඍණ k sigma W. මේ k කියන එකට 1 2 3 ආදී වශයෙන් ඕනම සංඛ්‍යාවක් ගන්න පුළුවන්.
අපි සාමාන්‍යයෙන් k කියන එක අර්ථ දක්වන්නේ number of standard deviation units. මේ වගේ sigma w වගේ කොපමණ ප්‍රමාණයක්ද කියන එක තමයි මේ k වලින් නිරූපණය කරන්නේ. ඔය පස්සේ එක එක control charts වලට අපි k හොයාගන්න එක එක විදි තියෙනවා. ඒ අපි පස්සේ වීඩියෝ එකක කතා කරමු. දැනට මතක තියාගන්න මෙන්න මේ විදිහට තමයි control limits ටික හොයාගන්නේ. අපි ගත්ත මාක් හරි sample එකක් අපි ගන්න sample එක normal distribution එක ගන්න. normal distribution ගණිතයේදී කතා කරලා තියෙනවා. අපි මේ ගන්න sample එක normal distribution එකක් යටතේ ක්‍රියාත්මක වෙන එකක් නා. අපි දන්නවා මෙන්න මේ වගේ distribution එකක් එන්නේ. මේ තියෙන frequency එක සාමාන්‍යයෙන් mean එක වටේට symmetrical විදිහට තමයි මේ distribution එක යන්නේ. සාමාන්‍යයෙන් normal distribution එකට මේ මම දැන් කියා දෙන rule එකට කියනවා 68 95 99.7 rule කියලා. ඕනම normal distribution එකක mu plus or minus sigma range එක. ඒ කියන්නේ මෙන්න මේ range එක. mu plus sigma ඉඳන් mu minus sigma වෙන range එක. ඒ කියන්නේ මේ mu plus or minus sigma range එකේ මේ distribution එකේ තියෙන data වලින් 68.27ක් represent කරනවා. මෙන්න මේ ප්‍රදේශය මේ සම්පූර්ණ ප්‍රදේශයෙන් 68.27ක් නිරූපණය කරනවා. ඒ වගේ මෙන්න මේ mu plus or minus 2 sigma කියන ප්‍රදේශය. මෙන්න මේ ප්‍රදේශය මුළු data set එකෙන් 95.45ක් නිරූපණය කරනවා. ඒ වගේම mu plus or minus 3 sigma කියන මේ range එක මුළු data set එකෙන් 99.73ක් නිරූපණය කරනවා. මේ control charts වල එහෙම නැත්නම් SPC වල මෙන්න මේ mu plus or minus 2 sigma කියන range එකට අපි විශේෂ නමක් දෙනවා warning limits කියලා. ඒ වගේම mu plus or minus 3 sigma කියන range එකට අපි දෙනවා විශේෂ නමක් natural tolerances කියලා. මම දැන් කලින් කතා කරේ එකේ k අගයන් තමයි මේ තියෙන්නේ. මෙතන k සමානයි 1යි, මෙතන k සමානයි 2යි, මෙතන k සමානයි 3යි. එහෙම තමයි මේ mu plus or minus sigma, mu plus or minus 2 sigma, ඒ වගේම mu plus or minus 3 sigma හැදෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් control charts වල මේ natural tolerances කියන එක තමයි අපි control limits හැටියට ගන්නෙ. ඒ කියන්නේ k සමානයි 3 තමයි control limits විදියට ගන්න. ඊට පස්සේ අපි කතා කරමු process එකක් control වෙන්න නම් මොනවද තියෙන්න ඕන අවශ්‍යතා කියලා. Requirements for the process to be in control. මේ තියෙන්නේ මම data set එකක් අර වගේ control chart එකකට දාපු එක. මේ අඳින විදිහ අපි ඊළඟට බලමු පස්සේ වීඩියෝ එක. දැන්ට මම මේක විස්තර කරන්න විතරක් මේක මෙතෙන්ට ගත්තා. සාමාන්‍යයෙන් process එකක් control වෙන්න මේ අවශ්‍යතාව ටික තමයි ඕන වෙන්නේ. පළවෙනි එක no points outside the control limit. දැන් අපි දන්නවා මේකේ average value එක එහෙම නැත්නම් center line එක තමයි මේ කොළ පාටින් තියෙන්නේ. මේ තියෙන්නේ upper control limit එක. මේ තියෙන්නේ lower control limit එක. process එකක් control එකේ තියෙන නම් control limit වලට පිටින් point තියෙන්න බෑ. එතකොට දැන් මේක ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ x කියන මේ point දෙක control limit වල පිටින් තියෙන්නේ. ඒ හින්දා මේක control process එක control නෑ මේකේ. මෙන්න මේ වගේ point ගැන තමයි තියෙන්නේ. මේ වගේ point තියෙන බෑ. ඔක්කොම මෙන්න මේ වගේ control limit වල ඇතුලේ තියෙන්නේ. ඒක තමයි පළවෙනි කාරණේ no points outside the control limit. දෙවෙනි එක තමයි most points are near the average value. process එක control එකේ නම් තියෙන්නේ මෙන්න මේ average line එකට ආසන්නව තමයි ඔක්කොම වගේ points පිහිටලා තියෙනවා. තුන්වෙනි කාරණය තමයි approximately equal number of sample points occur above and below the control limit center line. ඒ කියන්නේ මේ center line එකට උඩින් සහ පහළින් ඇති වෙලා තියෙන points ගන්න එක ආසන්න වශයෙන් සමාන වෙනවා. ඒ කියන්නේ මේ center line එකට උඩින් තියෙන points ගන්නයි center line එකට යටින් තියෙන points ගන්නයි ආසන්න වශයෙන් සමාන වෙන්න ඕනේ. අනිත් එක තමයි points are randomly distributed. මේ points විසිරලා තියෙන්නේ randomly තමයි විසිරලා තියෙන්න ඕනේ. මොකක් හරි රටාවකට විසිරලා තියෙන්නත් බෑ. ওই point හතර තමයි requirements වෙන්නේ මේ process එකක් control එකේ තියනවාද කියලා බලන්න.
මෙන්න මේ කියන points හතරම satisfy වෙන්න ඕන process එකක් control එකේ තියෙන්න නම්. ඒක හොඳට මතක තියාගන්න. All must satisfy all of the above conditions for the process to be in control. මේක එකක් හරි satisfy වුනේ නැතොත් ඒක ඒ process එක control එකේ නෙවෙයි තියෙන්නේ. ඊළඟට කතා කරන්නේ process එකක් out of control වෙන්න ඕන requirements. අපි කලින් කතා කරේ process එකක් control වෙන්න ඕන requirements. ඒකේ ඔක්කොම requirements ටික තියෙන්න ඕන process එකක් control වෙන්න. දැන් කතා කරන්න යන්නේ process එකක් out of control වෙන්න ඕන requirements ටික. පළවෙනි එක තමයි one or more points outside the control limit. ඒ කියන්නේ control limit එකෙන් පිට එකක් හෝ point කිහිපයක් තිබ්බොත් ඒක out of control. දෙවෙනි එක තමයි continuous run of 8 points up or down. ඒ කියන්නේ එක ළඟ තියෙන points 8ක් එක දිගට උඩට ගියොත් එහෙම නැත්නම් එක දිගට යටට යනවා වගේ රටාවක් හැදුනොත් ඒකත් out of control process එක. තුන්වෙනි එක තමයි 2 of 3 consecutive points outside 2 sigma limit. අපි දැන් දන්නවා 2 sigma limit එක මොකක්ද කියලා. consecutive points එක ළඟ තියෙන point තුනකින් දෙකක් මේ 2 sigma limit එකෙන් පිට තිබ්බොත් ඒකත් out of control. අපි 2 sigma limit එක ගත්තොත් මේ තියෙන්නේ mu, මේ තියෙන්නේ mu plus 2 sigma, මේ තියෙන්නේ mu minus 2 sigma කියන limit දෙක එක ළඟ තියෙන point තුනකින් දෙකක් මේ limit දෙකෙන් පිට පිහිටලා තිබ්බොත් ඒකත් out of control. ඒ වගේම 4 out of 5 consecutive points outside 1 sigma limit. 1 sigma limit එක ගත්තොත් මේක එක ළඟ තියෙන point පහකින් හතරක් හෝ මේ limit එකෙන් පිහිටලා තියෙනවා නම් ඒකත් ඒ process එකත් out of control කියලා ගන්න. අනිත් එක non random pattern එක. non random නැතුව ඉතා විශේෂිත pattern එකක් තිබ්බොත් ඒකත් out of control. one or more points near warning or control limits. control limit එක ආසන්නයේ හෝ warning limit එක ආසන්නයේ එකක් හෝ point කිහිපයක් තිබ්බොත් ඒකත් අපි ගන්නවා out of control process එකක් කියලා. මේ requirements ටික if anyone or more satisfied from the above conditions the process is out of control. මේ ගත්තම මේ step requirements 6න් එකක් හෝ කිහිපයක් තෘප්ත වෙලා තියෙනවා නම් ඒක out of control process එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ අඩුම ගානේ එකක් හරි තෘප්ත වෙලා තියෙනවා නම් ඒක out of control process එකක්. අපි කලින් ගත්ත එක ගත්තොත් ඒක කියන්නේ requirements for the process to be control කියන එකේ ඒ ඔක්කොම conditions ටික තෘප්ත වෙන්න ඕන control එකේ තියනවා කියලා කියන්නේ. මේක out of control කියලා කියන්න නම් මේ 6න් එකක් හරි වෙනවා නම් ඒක අපිට කියන්න පුළුවන් out of control කියලා. අපි දැන් control charts ගැන කතා කරමු. ඒකේ control charts වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ control charts වර්ග දෙකකට කඩලා තියෙන්නේ quality measures මගින්. එක quality measure එකක් තමයි attribute, අනිත් එක තමයි variable measure කියන එක. මේ control charts නොත් වර්ග දෙකකට කඩලා තියෙනවා. control charts for attributes, control charts for variables කියන විදිහට. control charts for attributes වල parameter under control වෙන්නේ fraction defective එක. මේ fraction defective එක කියන්නේ මොකක්ද කියලා මම දැන් කියන්නම්. අපි ගත්තොත් attribute එකක්. මේ වගේ attribute එකක් ගත්තොත් ඒකට තියෙන්න පුළුවන් එක්ක yes එක්ක no කියන එක. එහෙම නැත්නම් good or bad ආදී වශයෙන් discrete responses තමයි තියෙන්න පුළුවන්. එතකොට අපිට මොකක් හරි sample එකකින් මේකේ defective items ටික හඳුනා ගන්න පුළුවන්. products 50ක් තියෙන sample එකකින් 10ක් defective කියලා අඳුරගත්තා කියලා හිතමුකෝ අපි උදාහරණයක් වශයෙන්. එතකොට අපිට ඒකේ fraction of defective එක අඳුර ගන්න පුළුවන්. 50න් 10යි. ඒ කියන්නේ 5න් එකක් fraction එකක් තියෙනවා කියලා defective කියන අපිට අඳුර ගන්න පුළුවන්. අන්න ඒක තමයි මේ fraction defective කියලා කියන්නේ. මෙන්න මේ වගේ fraction defective විදියට අපිට හොයාගන්න පුළුවන් ඒවා අපි control charts for attributes එකට තමයි දාන්නේ. මේ control charts for attributes කියන එකෙන් අපිට central tendency එක තමයි හොයාගන්න පුළුවන්. ඒ වගේම control charts for variables ගැන කතා කරොත් ඒකේ parameter එක වෙන්නේ measurement of a variable. ඒ කියන්නේ
මොකක් හරි variable එක මිනුම තමයි ඒකේ parameter under control වෙන්නේ. මේ වගේ discrete එකක් නෙවෙයි. අපිට මේ control charts for variables කියන එක central tendency එක වගේම variability එක ගැන දැනගන්නත් පුළුවන් මේ central control charts for variables කියන එකෙන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් control charts for attributes ගැන කතා කරමු.